උසස් පෙළ සිංහල විෂය හදාරන අපේ දරුවන්ට 12 ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙන කෙටි කතා අතුරෙන් එක කෙටි කතාවක් අද අපේ පාඩම සඳහා යොදා ගන්න. වෙසක් පහන කෙටි කතාව. මේ කෙටි කතාව පිළිබඳ පැහැදිලි කිරීමට පෙර ආතුව මේ පාඩමේ නිපුණතා මට්ටම සහ ඉගෙනුම් ඵල පිළිබඳව පළමුව විමසලා බලමු. අද පාඩමේ නිපුණතාව 4 කෙටි කතා කලාවේ විකාශනය මූලිකාංග හා විශේෂ ලක්ෂණ හඳුනාගෙන කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයේ යෙදේ. නිපුණතා මට්ටම 4.3 කෙටි කතා ලක්ෂණ කෙරෙහි අවධානයෙන් යුතුව නිර්දිෂ්ට කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයට ලක් කරයි. මේ පාඩමේදී සුවිශේෂ කොට මේ 4.3 නිපුණතා මට්ටමට අදාළ විෂය කරුණු තමයි අපේ දරුවන්ට ඉදිරිපත් කෙරෙන්නේ. ඊට අනුකූල ඉගෙනුම් ඵල හැටියට නිර්දිෂ්ට කෙටි කතාවල කතුවරුන් කාලය හා සාහිත්‍ය පසුබිම හඳුනාගෙන ඉදිරිපත් කරයි. නිර්දිෂ්ට කෙටි කතා කියවා තේමාව හා අන්තර්ගතය විස්තර කරයි. නිර්දිෂ්ට කෙටි කතාවල කලාත්මක ලක්ෂණ හඳුනාගෙන පැහැදිලි කරයි. කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයට ලක් කරයි. දැන් මේ වෙනකොට අපේ දරුවෝ සිංහල කෙටි කතාවේ ආරම්භය හා විකාශනය පිළිබඳව අවබෝධයක් ලබාගෙන තියෙනවා විවිධ පාඩම් ඔස්සේ. මුල් කාලීන කෙටි කතා කරුවෝ කවුද? ඔවුන්ගේ කෙටි කතාවල පවත්නා විශේෂ ලක්ෂණ කෙබඳුද කියන කාරණා පිළිබඳවත් යම් තරමක අවබෝධයක් ඔබ තුල තියෙනවා. ඔබේ කෙටි කතා සංග්‍රහයේ කෙටි කතා පෙළ ගස්වලා තියෙන්නේ සිංහල කෙටි කතාවේ ආරම්භයේ සිට වර්තමානයේ තෙක් විකාශනය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න පුළුවන් විදිහට. අද අප තෝරාගත්ත කෙටි කතාවේ රචකයා ජී.බී. සේනානායක මහත්මයා. ජී.බී. සේනානායක මහත්මයා පිළිබඳව ඔබට නූතන පද්‍ය සංග්‍රහය යටතේ සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙනවා. එතුමාගේ කවි පෙළක් එහි ඔබට රස විඳීම සඳහා නියමිතව පවත්නා නිසා එහිදීත් ජී.බී. සේනානායකයන් නැවත හඳුනා ගැනීමට අවස්ථාව සැලසේ. මේ කෙටි කතාවේ රචකයා වන ජී.බී. සේනානායක මහත්මයා පිළිබඳව මූලික කරුණු ටිකක් අපි හඳුනා ගන්න බලමු. එතුමා උපත ලබන්නේ 1913 ජූලි මාසයේ 10 වෙනිදා කොළඹ මුල්ලේරියාවේදී. පානදුරේදී එතුමා උපත ලැබපු බවත් සමහර පොත්පත්වල සඳහන් වෙනවා. අධ්‍යාපනය ලබන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. ඊට පස්සේ එතුමා තමන්ගේ සරසවිය බවට පත් කරගන්නවා කොළඹ මහජන පුස්තකාලය. ඒ පුස්තකාලයේ තිබුණු එවකට තිබුණු සියලුම පොත්පත් එතුමා කියවලා තියෙනවායි කියලා සඳහන් වෙනවා. එතනින් තමයි එතුමා විශ්ව දැනුම ග්‍රහණය කරගන්නේ. එතුමාගේ වෘත්තිය ලේඛෞසිය පුවත්පත් කලාවේදියෙකු විදිහටයි කරගෙන ගියේ. එතුමා අභාවයට පත්වන්නේ 1985 වර්ෂයේදී. ජී.බී. සේනානායක මහත්මයා අපේ සාහිත්‍යයට දක්වා තිබෙන දායකත්වයේ කෙබඳුද කියන එක පිළිබඳව දල අවබෝධයක් ඇති කර ගැනීම සඳහා එතුමා ලියපු පොත්පත් කීපයක් බලලා ඉමු. එතුමා පද්‍ය රචකයෙක් හැටියට දැල් කවුළුව විඳිමි කියන පද්‍ය සංග්‍රහයන් පළ කරලා තියෙනවා. ඒ වගේම කෙටි කතා කරුවෙක් හැටියට පලිගැනීම, මිතුරිය, ගමන හා මුලාව කියන කෙටි කතා සංග්‍රහයන් අපේ සාහිත්‍යයට දායාද කරලා තියෙනවා. එතුමා නවකතාකරණයේ යෙදිච්ච ප්‍රකට නවකතා කරුවෙක්. මේධා, චාරුමුඛ, වරදත්ත, අවරගිර වගේ නවකතා එතුමා අතින් ලියවෙච්ච ඒවා. ඒ අතර ඓතිහාසික නවකතාව කියන එක කලාත්මකව සංවර්ධනය කරපු නවකතා කරුවා හැටියටත් ජී.බී. සේනානායක මහත්මයා විචාරකයෝ හඳුන්වා දෙනවා. ඔය වරදත්ත වගේ නවකතාවක් ගත්තාම බොහෝ විචාරක අවධානයට භාජනය වෙච්ච ඓතිහාසික නවකතාවක්. එතුමා විචාර සාහිත්‍ය පෝෂණය කිරීම සඳහා ලබා දී තිබෙන දායකත්වය නවකතා කලාව, සාහිත්‍ය සේසත්, විචාර ප්‍රවේශය, බටහිර ශ්‍රේෂ්ඨ නවකතා කියන කෘති වලින් පැහැදිලි වෙනවා. ඒ වගේම වෙනත් විෂයන් යටතේ එතුමා රචනා කරපු ග්‍රන්ථ කීපයකුත් තියෙනවා. මහා ලෝභය, හාල් මැස්සා, මල් කුමාරී, හීනය. රණරාල කියන කෘතිය එතුමාගේ පරිවර්තනයක්. ජී.බී. සේනානායක මහත්මයා එතුමාගේ චරිතාපදානය රචනා කරපු කෘතිය හැටියට විනිවිදිමි අඳුර
කියන කෘතිය සඳහන් කළ හැකි. ඒක ස්වයං ලිඛිත චරිතාපදානයක්. ජී.බී. සේනානායකයන් අපේ සාහිත්‍යයට එකතු කරලා තියෙන ග්‍රන්ථ කීපයක් මේ ඔබ දකින්නේ. මේවා සොයාගෙන කියවන්න රස විඳින්න මේ ලේඛකයාගේ නිර්මාණවල තියෙන විශේෂතා කවරේද කියන එක විමසලා බලන්න. සාහිත්‍ය කියලා කියන්නේ දරුවනේ පුළුල් ලෝකයක්. ඒ ලෝකයට ඔබට පිවිසෙන්නට ద్వාරයක් තමයි මේ උසස් පෙළ සිංහල සාහිත්‍ය විෂය තුලින් අපි නිර්මාණය කරන්නේ. ඒ දොරෙන් ඇතුළු වෙලා මේ සුන්දර විචිත්‍ර සාහිත්‍ය ලෝකයේ තුල සැරිසරමින් ඔබේ ජීවිතයට අවශ්‍ය කරන දේ ඒකරාශී කරගන්නයි කියන ආරාධනාවත් මේ වෙලාවේදී කරනවා. ජී.බී. සේනානායකගේ කෙටි කතා කෙරෙහි අද අප විශේෂ කොට අවධානය යොමු කරන්නේ. එතුමා නිර්මාණ සාහිත්‍යයක් ක්ෂේත්‍රයේ සියලු ඉසව් ස්පර්ශ කරපු සියලු ඉසව් වල ප්‍රතිභාවක් පළ කරපු නිර්මාණකරුවෙක්නේ. කවියෙක් හැටියට, නවකතාකරුවෙක් හැටියට, කෙටි කතාකරුවෙක් හැටියට ආදී විදිහට. අද අප එතුමාගේ කෙටි කතාවක් විමර්ශනය කරන්න නිසා ඔහුගේ කෙටි කතාවල තියෙන විශේෂතාවලට වැඩි අවධානයක් යොමු කරනවා. දේශීය කතා රීතියක පිහිටා මාටින් වික්‍රමසිංහ මහත්මයා ගොඩනැගූ සිංහල කෙටි කතාව වෙනත් මඟකට යොමු කරපු ලේඛකයා විදිහට තමයි ජී.බී. සේනානායකව හඳුන්වන්නේ. කෙටි කතාවේ සිංහල කෙටි කතාවේ ආරම්භය ගැන කතා කරනකොට ඔබට අප පැහැදිලි කරනවා ටී.ජී.ඩබ්ලිව්. සිල්වා, ඩබ්ලිව්.ඒ. සිල්වා, හේමපාල මුනිදාස, ඒ වගේම මාටින් වික්‍රමසිංහ කියන මේ ලේඛකයන් තමයි සිංහල කෙටි කතාවේ ආරම්භක නිර්මාණකරුවන් කියලා. මාටින් වික්‍රමසිංහ ටිකක් වෙනස් ආරක කෙටි කතා රචකයෙක්. එතුමා සිංහල කෙටි කතාව දේශීය කතා රීතිය අනුව දියුණු කරපු කෙනෙක්. ඒතර වික්‍රමසිංහ විසින් ගොඩනගන ලද මේ දේශීය කෙටි කතා රීතිය එතුමගෙන් පසුව කෙටි කතාකරණයට අවතීර්ණ වන ජී.බී. සේනානායක මහත්මයා විසින් වෙන මාවතකට හරවනවා. ඒ තමයි විදේශ කෙටි කතා රීතියකට අනුව සිංහල කෙටි කතාව ගොඩනගන්නට පටන් ගැනීම. කෙටි කතාවේ ශිල්පීය අංග ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූ වික්‍රමසිංහ මුල් තැන දුන්නේ සමාජ විවරණයට. ඔව්. මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ කෙටි කතා ගත්තහම ඒවායෙහි අන්තර්ගතයට මිසක ආකෘතියට ලොකු සැලකිල්ලක් දක්වා තියෙන බව පේන්නේ නැහැ. මාටින් වික්‍රමසිංහගේ කෙටි කතාවල ආකෘතියේ යම් යම් ඇද paludu තියෙන්නට පුළුවන්. නමුත් අන්තර්ගතයේ තුලින් එතුමා ඉස්මතු කරන දෘෂ්ටියේ ප්‍රබලතාව නිසා ඒ කෙටි කතා ඉතා ඉහළ මට්ටමේ නිර්මාණ හැටියට විචාරකයෝ හඳුන්වා දෙනවා. ජී.බී. සේනානායක මහත්මයාගේ කෙටි කතා එතනින් වෙනස් වෙන්නේ එතුමා කෙටි කතාවේ අන්තර්ගතයට වඩා ආකෘතියට වැඩි අවධානයක් යොමු කරපු කෙටි කතාකරුවෙක් නිසා. අපි තවදුරටත් ඒ කාරණේ යොමුසලා බලමු. ජී.බී. සේනානායකගේ අවධානය වැඩියෙන් යොමුව පවතින්නේ මනා අවයව සංස්ථානයකින් යුක්ත එක් පලාප්තියක් ඇති කෙරෙන කතාවක් ගෙතීම කෙරෙහිය. සේනානායකගේ කෙටි කතා රාමු කරන ලද පින්තූර වැනියයි සමහරුන් පවසන්නේ ඒ නිසායි. ඒ කීවේ සන්දර්භයේ පරිසමාප්තිය, ආකෘතියේ පරිසමාප්තිය ඉහළම මට්ටමින් දකින්නට පුළුවන් කෙටි කතා තමයි ජී.බී. සේනානායක මහත්මයාගේ කෙටි කතා. ඒ නිසා ඒ කෙටි කතාවල ආකෘතියේ කිසිම ඇදක් paluddක් අඩුවක් පාඩුවක් නැහැ. ඒවා හරියට රාමු කරලා තියෙන පින්තූර වගේ කියලා කියන්නේ ඒ නිසායි. ඉතින් මේ කෙටි කතා කරුවෝ දෙන්නගේ කෙටි කතා දෙකක් අපිට තියෙනවානේ. වහල්ලු කෙටි කතාව තියෙනවා. ජී.බී. සේනානායක මහත්මයාගේ මේ වෙසක් පහන කෙටි කතාව. මේ දෙක සංසන්දනාත්මකව අධ්‍යයනය කරන්න. එතකොට පුළුවන් අපේ දරුවන්ට මේ කෙටි කතා කරුවන් දෙදෙනාගේ නිර්මාණවල තියෙන වෙනස්කම් මොනවද කියන එක පැහැදිලිව හඳුනා ගන්නට. ඔව්. සිංහල කෙටි කතාවේ ආකෘතිය කලාත්මක අතින් ඉහළ තලයකට ගෙන ජී.බී. සේනානායකගේ කෙටි කතාවලට බහුල වශයෙන් විෂය වූයේ නාගරික මධ්‍යම පාන්තික ජීවිතයයි. අනේ ඒකත් අතිශය වැදගත් කාරණයක්. දැන් මාටින් වික්‍රමසිංහගේ අත්දැකීම් වපසරිය පළල් පුළුල්. එතුමා ගැමි ජීවිතය හා සම්බන්ධ අත්දැකීම් වගේම නාගරික ජීවිතය හා සම්බන්ධ අත්දැකීමුත් තමන්ගේ නිර්මාණයන්ට විෂය කරගත්තා. නමුත් ජී.බී. සේනානායකගේ බොහෝ කෙටි කතාවල අපි දකින්නේ නාගරික මධ්‍යම පාන්තික ජීවිතයත් එක්ක බැඳුණු අත්දැකීම් සමුදායක්. එක විශේෂ කාරණයක් එතුමාගේ කෙටි කතාවේ වස්තු විශේෂ සම්බන්ධයෙන්
කතා කරනකොට. එහෙත් එම සමාජ පන්තියේ පොදු සමාජික ප්‍රශ්නවලට වඩා ඔහුගේ අවධානය යොමු වූයේ මිනිස් ගැටුමෙන් හටගන්නා බැරෑරුම් පෞද්ගලික අවස්ථා නිරූපණය කෙරෙහිය. දැන් නාගරික මැද පන්තියේ සමාජය පිළිබඳව විවරණයක් කරනවා වෙනුවට ජී.බී. සේනානායක බොහෝ දුරට උත්සාහ ගන්නේ මිනිස් ගැටුමෙන් අත්වන පෞද්ගලික ජීවිත අවස්ථාවන් නිරූපණය කිරීමට. නාගරික මධ්‍යම පාන්තිකයන්ගේ අධ්‍යාත්මයට සම්බන්ධ ගැටලු විශ්ලේෂණය කරන අත්දැකීම් තමයි වැඩිපුර ජී.බී. සේනානායක තමන්ගේ කෙටි කතා තුළට විෂය කරගෙන තියෙන්නේ කියන කාරණයයි මේ මම පැහැදිලි කළේ. භාෂාව මනා උපමට්ටමකින් යොදා ගැනීමත් කලාත්මක පරිසමාප්තියත් ඒවායෙහි දැකිය හැකි සෙසු විශේෂතාය. ඔව් දරුවනේ ජී.බී. සේනානායකගේ කෙටි කතා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කෙටි කතා තමයි. ඒවා එක හුස්මට කියවලා ඉවර කරන්න පුළුවන් කුඩා කතා. ඒ වගේම එතුමා කෙටි කතා රචනයේදී යොදා ගන්න භාෂාව අතිශය මනරම්. එතුමා යොදන කෙටි සරල වාක්‍යය කුතුහලයෙන් පිරීලා. එක් වාක්‍යයක් කියවලා ඉවර වෙනකොට ඊළඟ වාක්‍ය කියවන්න අප තුල විශාල උනන්දුවක් දැල් වෙනවා. වාක්‍ය ඉවර කරන්නේ පාඨකයා තුල කුතුහලය දල්වමින්. මේ ක්‍රමයට කතාවේ මුල සිට අග දක්වා නොනවත්වා කියවාගෙන යාමට පාඨකයා උනන්දු කරනවා. ඒ විදිහේ භාෂා රීතියක් ජී.බී. සේනානායක මහත්මයා කෙටි කතා කරන්නේදී භාවිත කරන්නේ. එතුමා යොදන වචනවලත් තියෙනවා මටසිරිටි උපමට්ටම් ස්වභාවයක්. එනිසා භාෂාවතින් ගත්තහම ජී.බී. සේනානායක මහත්මයාගේ කෙටි කතා නූතන කෙටි කතා කරුවන්ටත් මනා වූ ආදර්ශයක් සපයන නිර්මාණ හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඔව්. දැන් අපි ඔය කතා කළේ ජී.බී. සේනානායක මහත්මයාගේ කෙටි කතාවල පොදුවේ හඳුනා ගන්නට පුළුවන් ලක්ෂණ කීපයක් පිළිබඳව. ඊළඟට අපි වෙසක් පහන කෙටි කතාවට යොමු වෙනවා. මේ කෙටි කතාව උපුටාගෙන තියෙන්නේ දුප්පතුන් නැති ලෝකය නම් කෙටි කතා සංග්‍රහයෙන්. එය රචනා කොට පළ කරලා තියෙන්නේ 1955 වර්ෂයේදී. අපි බලමු කෙටි කතාවක් විමසුමට භාජනය කරනකොට අපි දැන් පාඩම් කීපයක් තුලින් මේ දරුවන්ට මේ කාරණේ තහවුරු කරලා දීලා තියෙනවා. කිසියම් ආකෘතියක් තියෙනවා කෙටි කතා විමසුමේදී ඒ ආකෘතිය අංග භාවිත කරමින් විමර්ශනයේදීම තමයි වඩාත් ඵලදායී වන්නේ. කෙටි කතාවක් මගින් ඒ රචකයා ඉස්මත්තට රැගෙන එන කාරණේ කුමක්ද කියන එක මුලින්ම සලකලා බලන්න ඕනේ. අපි කෙටි කතාවේ අරමුණ විදිහට ඒක හඳුනා ගන්නවා. වෙසක් පහන කෙටි කතාවේ අරමුණ කුමක්ද කියන එක මුලින් මේ අනුව විමසලා බලමු. කුඩා දරුවන්ගේ හැඟීම්, සිතිවිලි හා හැසිරීම් වල පවත්නා අව්‍යාජ ස්වභාවය නිරූපණය කිරීම කියන කාරණය ඉස්මත්තට රැගෙන එන්නා වූ නිර්මාණයක් වෙසක් පහන කෙටි කතාව. ඒ සඳහා රචකයා ගොඩනගන කතා පුවත සාරාංශ වශයෙන් සලකලා බැලුවොත් මේ කතා පුවත ඉදිරිපත් කරන්නේ උත්තම පුරුෂ කතන ක්‍රමය යොදාගෙන කතකයා අවුරුදු 7ක වගේ කුඩා දරුවෙක්. ඒතොර ඒ දරුවට පෙනෙන, දැනෙන, හැඟෙන දේ තමයි මේ කතාවේ ඉදිරිපත් වෙන්නේ. එතකොට කුඩා දරුවෙකුගේ දෘෂ්ටි කෝණයෙන් රචනා කරපු කෙටි කතාවක් විදිහට අපිට මේක හඳුන්වන්නට පුළුවන්. මේ කතාවට විෂය කරගෙන තියෙන්නේ කුඩා දරුවන් තිදෙනෙකු වෙසක් කූඩුවක් තනා නිමවා මගාසල උණගසක එල්ලා පහන් දල්වන්නට ගොස් කූඩුවට ගිනි ඇවිලි දැවී යාමත් ඒ හේතුවෙන් එක් දරුවෙකු සුළු අනතුරකට භාජනය වීමත් පිළිබඳ කතා පුවතක් තමයි මේ කෙටි කතාවෙන් ඉදිරිපත් කරන්නේ. ඒ ඔස්සේ මේ දරුවන්ගේ ලෝකය ඊටාම අපූර්ව විදිහට නිරූපණය කරනවා. කුඩා දරුවෝ කියලා කියන්නේ ඒගොල්ලෝ බොහොම අලුත් දේවල් වලට උනන්දුවක් දක්වන, ඒ වගේම පුංචි දෙයින් පවා හිත පාර ගන්න, කේන්තියක් ආවහම මේක හංගන්න නැතුව කෙලින්ම පිට කරන, රණ්ඩු වෙනවා, යාළු වෙනවා, මේ වගේ තැති ගන්නවා, බියටපත් වෙනවා. මෙබඳු කුඩා දරුවන්ගේ ලෝකය, ඔවුන්ගේ මනස කොයි වගේද කියන කාරණය නිරූපණය කිරීම සඳහා කෙටි කතා කරුවා මේ අත්දැකීම අපූර්වට භාවිත කරනවා. වෙසක් පහන් නිර්මාණය කිරීම, වෙසක් කූඩු හැදීම අපි කාගේ ජීවිතවල
බොහොම මිහිරි අත්දැකීමක්නේ මතකයක්නේ. කුඩා දරුවෝ වෙසක් කාලයට බොහොම ආසාවෙන් වෙසක් කූඩු හදනවා. ඒවා ගස්වල එල්ලලා පහම් පත්තු කරලා හැඩ වැඩ බලන්නේ අය හරි ආසයි. ඉතින් මේ ළමා මනසේ තියෙන මේ බොහෝ දේවල් කරන්න තියෙන ආසාව කැමැත්ත වගේ දේ කෙටි කතා කරුවා ඊටාම රසවත්ව මේ කතාව හරහා නිරූපණය කරනවා. කෙටි කතාවේ ප්‍රවේශය ගන්න මේ විදිහට විශාල අටපට්ටම් කූඩුවක් සෑදීමේ අදහස පළමුවෙන් ඇති වූයේ අයියාගේ සිතෙහිය. එවැනි වෙසක් පහනක් සෑදීමට අම්මා අනුබල නොදුන් නමුත් නංගීත් මමත් අයියා ඊට මෙහෙය වූවෙමු. දැන් කතාවේ චරිත සියල්ලම ආරම්භක ඡේදයෙන්ම අපේ ඉදිරියට අරගෙන එනවා. ඒ වගේම කතාව කියන්නේ කවුද කියන එක ගැනත් අපට අවබෝධයක් ලබා දෙනවා ආරම්භක ඡේදයේදීම. අයියා උණ කැබැල්ලක් ගෙනවුත් පහනෙහි මැද කූඩුව සාදන්ට ඌයේය. ඔහු ගෙයි කෑම කන සාලයේ මේසය අසල බිම කඩදාසියක් කෙලා හිඳගෙන උණ කැබැල්ල පලා සිහින් පතුරු වලට ඉරන්නට විය. එකල අයියා වයසින් අවුරුදු 14ක් පමණද නංගී 6ක් පමණද මම 7ක් පමණද ඌයෙමු. උණ කැබිලි එක්කොට අටපට්ටම් කූඩුවක් සාදන සැටි නංගී හෝ මම හෝ නොදැන සිටියෙමු. එහෙයින් උණ කැබැල්ල පතුරු වලට ඉරන සැටි අප බලා සිටියේ විස්මය උපදවන දෙයක් කරනු බලා සිටින්නාක් මෙනි. පියවරෙන් පියවර මේ කූඩුව සාදන ආකාරය විස්තර කරගෙන යනවා. ඒ වගේම කතකයාගේ වයස් මට්ටම කොයි වගේද කියන එක පැහැදිලි කරනවා. බලන්න එකල අයියා වයසින් අවුරුදු 14ක් පමණද නංගී 6ක් පමණද මම 7ක් පමණද මම කිව්වේ කතකයා. ඒතර අවුරුදු 7ක කුඩා දරුවෙක් මේ කෙටි කතාවේ කතකයා බවට පත් කරගෙන ඉන්නේ. ඊළඟට මේ පුංචි අය තුල අලුත් දේවල් පිළිබඳව තියෙන උනන්දුව කොයිතරම්ද කියන එක පැහැදිලි වෙනවා. අටපට්ටම් කූඩුවක් සාදන සැටි නංගී හෝ මම හෝ නොදැන සිටියෙමු. එහෙයින් උණ කැබැල්ල පතුරු වලට ඉරන සැටි අප බලා සිටියේ විස්මය උපදවන දෙයක් කරනු බලා සිටින්නාක් මෙනි. අයියා උණ කැබැල්ල පතුරු කරලා කූඩුව හදන්න අවශ්‍ය විදිහට උණ පතුරු සකස් කර ගන්න ආකාරය දිහා ඇස් දල්වාගෙන මහා වික්‍රමයක් අයියා කරනවා වගේ හැඟීමෙන් තමයි මේ පොඩි අය බලාගෙන හිටියේ. දරුවෝ එහෙම තමයි. දැන් මේ උණ පතුරු අයියා සකස් කර පැත්තකින් තියෙනකොට කූඩුව සකස් කිරීමට අවශ්‍ය නංගී මල්ලී දෙන්න එතන ඉඳගෙන ඒක බලාගෙන ඉන්නවා. ඒගොල්ලොන්ටත් ආසයි අයියට උදව් කරන්න. නමුත් එකපාරම ඒකට ඉදිරිපත් වෙන්නෙත් නැහැ. අයියා කරන වැඩේ දිහා බලාගෙන ඉන්න ගමන් අයියා සුද්ධ කරලා පැත්තකින් තියෙන මේ උණ පතුරු වලින් එක උණ පතුරක් නංගි අයියට හොරෙන් අරගෙන ඒක තමන්ගේ ගව් මාස්සේ හංග ගන්නවා. මේක දකිනවා මේ කතකයා. දැකලා එයා නංගිත් එක්ක රණ්ඩුවක් ඇති කර ගන්නවා මේ සිදුවීම මුල් කරගෙන. පුංචි අය එහෙමනේ පොඩි දේවල් වලට ආරවුල් ඇති කර ගන්නවා, ගහ බැන ගන්නවා, ආයෙ මොහොතකින් යාළු වෙනවා. අර තරහ මරා ඉක්මනට අමතක කරලා දානවා. කොයිතරම් අව්‍යාජ සුන්දර අහිංසක ලෝකයක්ද දරුවන්ගේ ලෝකය කියන එක ජී.බී. සේනානායක කෙටි කතා කරුවා කොයිතරම් අපූර්වට නිරූපණය කරනවද? මා දන්න තරමින් ජී.බී. සේනානායක මහත්මයා විවාහව පෞල් ජීවිතයක් ගත කරපු දරුවෝ හදපු කෙනෙක් නෙමෙයි. නමුත් එතුමා මේ දරුවන්ගේ හැසිරීම නිරීක්ෂණය කරලා ඉතා හොඳින් ඒක හඳුනාගෙන මේ කෙටි කතාව හරහා ඉදිරිපත් කරනවා. උණ පතුරකට ගැටුමක්. ඇය තම දෙකකුල් වසා ගැනීමට තැත් කරන සැටි මගේ සැකයට හේතු විය. ඇය උණ පතුරක් සංගවා ගන්නට ඇතැයි මට සිතින. දැන් මේ නංගී අයියයි අතර අවුරුද්දක වයස් භේදයක් නේ තියෙන්නේ. අයියට අවුරුදු 7යි, මේ කතකයට අවුරුදු 7යි. වෙසක් කූඩුව හදන අයියට අවුරුදු 14යි. ඒ ලොකු අයියා. මේ කතකයට අවුරුදු 7යි, නංගීට අවුරුදු 6යි. දෙන්නම සමාන වයසේ පසුවන දරුවෝ. ඇය උණ පතුරක් සංගවා ගන්නට ඇතැයි මට සිතින. පතුරක කොනක් ඇයගේ දෙදන අතරින් මෑත් වී තිබෙනු මා දුටුවේ එවිටය. මම එය ඇද මා අසලින් තබා ගතිමි. නැගණියගේ රත් පැහැති සිඟිති මුවේහි යටිතොල කෝපයෙන් දික්විය. ඇයගේ නෙත් යුවලට කඳුළු පිරෙන්නා මට පෙනින. පුංචි දෙයින් පොඩි අයගේ හිත් තැලෙනවා, පෑරෙනවා. ඒ පෑරුණු හිත අඬලා වැළපිලා නැත්තම් ළඟ ඉන්න කෙනාට පහර දීලා ප්‍රකාශ කරන්නත් ඒගොල්ලෝ නොපසුබට වෙන්නේ නැහැ. ඒ නිසා පොඩි අය හැඟීම් නොවලහා ප්‍රකාශ කරන පිරිසක්. සිතද ඇසද
එකසේ යොදා සිටි අයියා නංගී උණපතුර සඟවාගත් සැටි හෝ මා එය උදුරාගත් සැටි හෝ නුදුටු වේය. නංගීගේ දෙනතට පිරුණු කඳුළු ක්‍රමයෙන් කොපුල් ඔස්සේ පහතට බසින්නට විය. දෙනෙතින් කඳුළු වැගිරීම සොහොයුරියගේ කෝපය වැඩිවීමට හේතු විය. ඈ තමා හිඳ සිටි තැනින් නැගිට මා පිටිපසට આવුත් මගේ හිසට දැඩිසේ පහරක් ගසා ගෙට දිව ගියාය. අම්මා මට බැන ඇය සනසනු මට ඇසින. අයියට ගහලා ගිහිල්ලා අඬ අම්මගේ අනුකම්පාවක් දිනා ගන්නවා. අම්මා කතකයට තමයි බනින්නේ නංගිට අඩන් තේට්ටම් කරා නංගි ඇඬෙව්වයි කියලා. දැන් පුංචි අයට පොඩි දෙයක් ඇති අඬන්න රණ්ඩු වෙන්න. ඒ කාරණේ බොහොම ලස්සනට මේ සිදුවීම හරහා කෙටි කතා කරුවා අප හමුවට රැගෙන එනවා. අයියාගේ වික්‍රමය. ඒ කිව්වේ මේ වෙසක් කූඩුව හදන අර 14 වියේ පසුවන අයියාගේ ක්‍රියාව මේ දෙස බලාගෙන ඉන්න කතකයාටත් කතකයාගේ නංගීටත් මහ පුදුමයක් විස්මයක් අයියා කරන්නේ මහ වික්‍රමයක් කියන හැඟීම ඔවුන් තුල උපදිනවා. අයියා උණපතුරු එක්කොට විශාල සමසතරස් රාමුසයක් සාදා ඒවා එක්කොට බැඳීමෙන් අටපට්ටම් කූඩුවක් සෑදුවේය. ඒ විශාල කූඩුවකි. ඒ සාධන ලද්දේ කුඩා කූඩු 20ක් ඇති විශාල පහනක මැද කූඩු වශයෙනි. එය සාලයේ පිහිටි කෑම කන මේසේ පමණ උස් විය. අයියා එය මේසය අසලින් ගෙන ගොස් කෑම කන සාලයේද ගෙයි මැද සාලයේද අතර පිහිටි බෝක්කුව යට තැබුවේය. කූඩුව එහි තැබූ ඔහු දිගහැරි එල්ලෙන තම කමිසේ අතකින් නලලෙහි දහදිය බිඳු පිස දමමින් යලිත් මේසේ කරා අවුත් කූඩුව දෙස බැලුවේය. දැන් කෙටි කතාවක සිද්ධි අවස්ථා ඉදිරිපත් කරනකොට ඒ කතාවේ චරිත කුමන සමාජ පසුතලයකට අයිති පිරිසක්ද කියන එක නිරූපණය කරන අවස්ථා තියෙනවා. දැන් මෙතන මේ කතකයාගේ ගෙදර පිළිබඳ විස්තරයක් ඉදිරිපත් වෙනවා. තවත් තැනක් තියෙනවා. කරත් ඒගොල්ලෝ පාසලට අරන් යන්නේ කරත්තෙන්. ඒ කරත්තේ දාන්න ගෙයක් වෙනම හදලා තිබුණා. ගෙදර සේවකයෝ හිටියා. මේ ආදී විස්තර වලින් අපට පැහැදිලි වෙනවා මේ කතාව මධ්‍යම පාන්තික පවුලක් පසුබිම් කොටගෙන තමයි ගොඩනගලා තියෙන්නේ කියලා. මේ දරුවෝ මැද පන්තියේ පවුලක දරුවන් කියන කාරණේ ඒ හරහා නිරූපණය කෙරෙනවා. මෙතනදීත් අපට ඒක අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. නලලට වැටුණු දික් වූ කෙස් රොදකින්ද එකිනෙකට තද වූ දෙතොලින්ද දෙනෙත වෙහෙස වීමෙන් දෝ රැලි කොටගත් දෙබැමින්ද යුතුව ඔහු කූඩුව දෙස බැලුවේ බොහෝ කලක් වෙහෙසගෙන නෙලා නිම කළ ප්‍රතිමාවක් දෙස බලන ප්‍රතිමා ශිල්පියෙකු මෙනැයි මට සිතේ. කෙටි කතාවක කතාව ඉදිරිපත් කිරීම සඳහා තෝරා ගන්නා කතන ක්‍රමය දෘෂ්ටි කෝණය ඒ කතාවට විශේෂ කරන අත්දැකීම ඊටා මනවින් අව්‍යාජව ඉදිරිපත් කරන්න හැකි දෘෂ්ටි කෝණයක් විය යුතුයි. දෘෂ්ටි කෝණේ තෝරා ගැනීම කියන කාරණය කෙටි කතාවක් ලිවීමේදී අතිශය වැදගත් දෙයක්. දැන් මෙතන අපට පොඩි ගැටලුවක් මතුවෙනවා. අවුරුදු 7 දරුවෙකුට මේ වගේ සිතිවිල්ලක් ආවද? නෙලා නිමකල ප්‍රතිමාවක් දෙස බලන ප්‍රතිමා ශිල්පියෙකු මෙනැයි මට සිතේ. අන කතකයා අභිබවලා රචකයා ඉස්සරහට ඇවිල්ලා. එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ වගේ අඩුපාඩු කනුත් අපි මේ කෙටි කතා ਵਿਚාරයට ලක් කරනකොට සලකා බැලීම වැදගත් වෙනවා. අයියාගේ ක්‍රියාව මේ බලාගෙන ඉන්න සත්වයේ ඇති මල්ලිටත් නංගිටත් විස්මය දනවන ක්‍රියාවක්. අයියා කොයිතරම් මේ වැඩේ වෙනුවෙන් මහන්සි වෙනවද? ඒ පිළිබඳව අයියා කෙරෙහි ආදරයකුත් කතකයාගේ හිතේ ඇති වෙලා තියෙනවා. ඒ සියල්ල මේ විස්තරය තුල ඉදිරිපත් වෙනවා. පුංචි සිතේ නොඉවසිල්ල යම් දෙයක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒක ඉක්මනට කරලා ඉවර වෙනකන් පොඩි අයට ඉවසිල්ලක් නැහැ. සෙල්ලම් බඩුවක් ඉල්ලුවොත් ඒක එවලම ගෙනල්ලා දෙන්න එපා. පස්සේ ගේන්නම් පුතේ, පස්සේ ගේන්නම් දුවේ කිව්වට අහන්නේ නැහැ. එවලම ගෙනල්ලා දෙන්න ඕනේ. අපි පියවරු හැටියට කුඩා දරුවන්ගේ මේ ක්‍රියාවන් මේ අපේක්ෂා ආසාවන් පිළිබඳව අපට හොඳ දැනීමක් අවබෝධයක් තියෙනවා. සාහිත්‍ය කෘති අධ්‍යයනය කරනකොට ජීවිතය දිහා බලන්නත් ඕනේ. එතකොට තමයි මේ සාහිත්‍යකරුවන් නිරූපණය කරන දේවල් වඩා හොඳට අපට ග්‍රහණය කරගන්න, පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. අයියා වෙසක් කූඩුව සාදා නිම කරන තෙක් නංගීත් මමත් බලා සිටියේ මහත් නොඉවසිල්ලෙනි. ඔහු සාකා කූඩු සඳහා පතුරු කපන සැටිද බලා සිටි මට ඔහු සෑහෙන පමණ ඉක්මන් නොවේ යයි සිටින.
අයියා බොහොම සීරුවට මේ වැඩේ කරනවා. ඒ නිසා හොඳට කාලයක් ගන්නවා. මල්ලිට මේක ඉක්මන් මදි කියලා හිතෙනවා. තව ටිකක් අයියා මේක වේගෙන් කරලා ඉවරුණා නම් හොඳයිනේ. වැඩේ අවසන් වෙලා බලන්නයි දැන් මේගොල්ලෝ ආසාවෙන් ඉන්නේ. ඒ පුංචි මනසේ නොඉවසිල්ල කියන ස්වභාවය කෙටි කතා කරුවා ඉදිරිපත් කරන අවස්ථාව. දැන් වෙසක් කූඩුව හදන තැනට නංගි මූණ හොදාගෙන පියරු ටික්කුත් ගාලා අලුත් ඇඳුමක් ඇඳගෙන පිළිවෙලට ඇවිල්ලා වාඩි වෙනවා කතකයා ළඟ. නංගි දැක්කහම කතකයාට මේ වෙලාවේ පුංචි ඊර්ෂ්‍යාවක් උපදිනවා. ඒ නිසා ඇයට රිදවන්නට කතකයාට හිතෙනවා. පොඩි දරුවෝ එහෙම තමයි. ඒගොල්ලොන්ගේ හිතවල ඇතිවන හැඟීම් හිතේ තද කරගෙන හිර කරගෙන ඉන්නේ වැඩිහිටියෝ වගේ. ඒවා ඒගොල්ලෝ නොවලහා ප්‍රකාශ කරනවා. බලමු දැන් මෙතන මොකද්ද වෙන්නේ කියලා. දැන් නංගිට මෙයා මේ ඇනුම් පදයක් පිට කරනවා. කොහොමද ඇනුම් පදේ පිට කරන්නේ? මම අලවමින් සිටි කඩදාසි කැබැල්ල පසකින් තබා නහය රැලි ගස්වා හරි ගඳයි කීවෙමි. පියරු තවරා තිබූ මුහුණ මා දෙසට හරවා නංගි විමසුම් සහිතව බැලුවාය. කරමින් හිටපු වැඩේ පැත්තකින් තියලා මොකද කළේ? නංගි දිහා බලලා නාහය හකුලලා හරි ගඳයි කියලා කිව්වා. එතකොට නංගි බැලුවා අයියා දිහා විපරමින් කාටද මේ කියන්නේ කියලා. ඊළඟට මොකද වෙන්නේ බලමු. පියරු දැම්මට මුහුණේ ගඳ යනවාද? මම කීවෙමි. නැගණියගේ සිඟිතිමුව කෝපයෙන් නැදවිය. කටේ හැටි කිරියප්පුගේ හොඹු කට වගේ මම කීමි. ඈ තමා හිඳගත් තැනින් පැන આવුත් මට පහරක් ගැසුවාය. මම දැයට පහරක් ගැසුවෙමි. ඈ මගේ දෙවුරෙහි එල්ලී මගේ මුහුණ පහුරු ගන්නට ඌයෙන් අපි දෙදෙන බිම පෙරළෙමින් පොර අල්ලන්නට ඌමු. සාදා පසක ගොඩගසා තිබුණු බීක්කුද බීක්කු සෑදීමට කපා තිබූ කඩදාසි හා සරුව පිත්තල කොළද පොර අල්ලන අපට යට වී පොඩි විය. අප පොර අල්ලන ශබ්දය අසා අයියාද දිව ආවේය. අම්මා කෑ ගසාගෙන එන හඬ අසා අපි දෙදෙන පොරය නවත්වා මඩුවෙන් පිටතට දිවූමු. දැන් බලන්න දැන් පුංචි දෙයක් මුල් කරගෙන මහ රණ්ඩුවක් ඇති කරගත්තා. දෙන්න එකිනෙකා පෙරලා ගනිමින් රණ්ඩුව අල්ලනවා. දැන් අර කපලා තිබිච්ච කඩදාසි ටිකත් පොඩි වුණා. දැන් අයියත් මේ සද්දය ඇහිලා දුවගෙන ආවා. අම්මත් දුවගෙන ආවා. දෙන්න දැන් බය වෙලා රණ්ඩුව අතහැරලා එතනින් පැනලා දුවනවා. ඊළඟට මොකද වෙන්නේ කියලා අපි බලමු. දැන් මේ මහ රණ්ඩුව එක මොහොතකින් මේ දෙන්නට අමතක වෙනවා. පොඩි අය එහෙම තමයි. ගහ ගන්නවා එක මොහොතක, ආයෙ යාළු වෙනවා, ආයෙ ගහ ගන්නවා, අඬනවා, බැන ගන්නවා, යාළු වෙනවා. මේක තමයි පුංචි අයගේ ස්වභාවය. දැන් අර රණ්ඩු වෙලා අම්මා එද්දි බයි දුවගෙන ගියපු මේ දෙන්න ටික වෙලාවකින් යාළු වෙනවා. මොහොතකින් අමතක කරන අමනාපය. අම්මාගෙන් තැලුම් කා හඬන්නට ඌ අපි ආලින්දේ මුළු දෙකකට ඌයෙමු. අම්මා දෙන්නටම ගහලා. මුල්ලට වී පැයක් පමණ කඳුළු පිසිමින් සිටි නංගි සෙමින් මා ළඟට આવුත් අයියේ කූඩුව බලන්ට යමු කීවාය. මම කිසිවක් නොකියා හිඳ සිටි තැනින් නැගිට අම්මා ඇද්දැයි වටපිට බලා නංගි සමග මිදුලට බැස්සෙමි. අයියා අප එළවා ගනිති. අපි මඩුවට යාමට බිය වූමු. දැන් කතකයටත් ඕන නංගිත් එක්ක කතා කරන්න, නංගිටත් ඕන කතකයත් එක්ක කතා කරන්න. දැන් දෙන්න මුළු දෙකට වෙලා ඔහෙ බලාගෙන හිටියා. නංගි ළඟට ඇවිල්ලා කියනවා අපි යමුද කූඩුව බලන්න. කතකයත් කිසියම් නාපයක් නැතුව ටිකක් වටපිට බලලා හා යමුයි කියලා නංගිත් එක්ක කූඩුව බලන්න යනවා. නමුත් දැන් අයියා බණී කියලා බයකුත් තියෙනවා. දැන් රණ්ඩු වෙලානේ ගියේ. දැන් ආයෙ දෙන්න මෙතෙන්ට එනකොට අයියා බණී කියන බයකුත් දෙන්නගේ හිතේ තියෙනවා. ඔව්. දැන් මේ කූඩුව හැදුවට පස්සේ මේ පොඩි අය තුල ලොකු ආඩම්බරයක් හිතේ උපදිනවා. මහ වැඩක් තමන් කරලා තියෙන්නේ කියන හැඟීම මත. ඒ ආස්වාදයකුත් ලබනවා. ඒත් එක්ක පොඩි ආඩම්බරකමකුත් හිතේ ඇති කරගන්නවා. බලමු. අපේ කූඩුව තරම් ලස්සන කූඩුවක් වෙන කොහෙවත් නැහැ නේද අයියේ? අඳුරේ යහනෙහි මා අසල වැතිර සිටි නංගි ඇසුවාය. දැන් ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලොන්ගේ කූඩුව තමයි ලස්සනම කූඩුව. වෙන කාටවත් ඒ වගේ ලස්සන කූඩුවක් හදන්න බැරි වෙලා කියලා හිතනවා. ලකු ආඩම්බරයක් හිතට ඇවිල්ලා. ඔව් නංගි. අපේ කූඩුව තරම් ලස්සන කූඩුවක් නැහැයි නිදා ගැනීමට ඇස් පියා ගනිමින්ම
පිළිතුරු දුන්නේමි. දැන් නින්දෙදි පවා පේන්නේ වෙසක් කූඩුව. ඒ තරමට මේක හදලා එල්ලලා පහන් පත්තු කරන්න ආසාවෙන් බලාගෙන ඉන්නේ. පහන බැලීමට ආ කොල්ලන්ටද කෙල්ලන්ටද ඊට අත තැබීමට ඉඩ නොදීම නංගීගේත් මගේත් විශේෂ කාර්ය විය. දැන් කූඩුව හදලා කූඩුව පාර අයිනේ උණ ගහක එල්ලුවට පස්සේ දැන් මේක බලන්න එන යන පොඩි දරුවන්ට මේක අල්ලන්න නොදී පරිස්සම් කර ගැනීම වගකීම පවර ගන්නවා කතකයාගේ නංගී දෙන්න. ටිකක් ආඩම්බර හැඟීමෙන් තමයි මේ වගකීම පවර ගන්නෙ. දවස මුළුල්ලේම නංගීත් මමත් විටින් විට දිවාවුත් අහසෙහි එල්ලෙන පහනෙහි සෞන්දර්යය බලා ප්‍රීති වූමු. වෙසක් පහනක සුන්දරත්වය පරිසමාප්තියට පැමිණෙන්නේ එහි ඉටිපන්දම් දැල්වූ විටය. පහනෙහි ඉටිපන්දම් දැල්විය හැකිවනසේ අඳුරු වැටෙන තෙක් නංගීද මාද බලා සිටියේ නොඉවසිල්ලෙනි. දැන් ඉස්සරලා කූඩුව හදලා ඉවර වෙනකන් ඉවසිල්ලක් තිබ්බේ නෑ. දැන් කූඩුවේ පහන් පත්තු කරනකන් ඉවසිල්ලක් නෑ. දැන් රෑ වෙන්නේ කොයි වෙලාවද කියලා බලාගෙන ඉන්නේ මේ කූඩුවේ පහන් පත්තු කරලා ලස්සන බලන්න. කොයිතරම් නොඉවසිල්ලක්ද මේ අයගේ සිත් තුළ පවතින්නේ කියන එක ඔබට පේන්න ඕනේ. ඒ වගේම කෙටි කතා කරුවා ළමා ලෝකයට කොයිතරම් ඇතුළු වෙලා තියෙනවද මේ අත්දැකීම ඉදිරිපත් කිරීමේදී. ළමුන්ගේ සිතිවිලි, හැඟීම්, ආසාවන් ආදී ඊතා හොඳින් ඔහු හඳුනාගෙන ඉදිරිපත් කරනවා මේ සිද්ධීන් හරහා. ඔව් ඊළඟට සිද්ධ වෙන්නේ දැන් මේ උණ ගහේ එල්ලලා තියෙන පාරයිනේ උණ ගහේ එල්ලලා තියෙන කූඩුවේ පහන් පත්තු කරන අවස්ථාව. දැන් එතනදී මොකද වෙන්නේ කියලා බලමුකෝ අපි. අයියා විශාල කූඩුවේහි ඉටිපන්දම් දල්වා අතුවල කූඩුවලද ඉටිපන්දම් දල්වන්නට විය. දැල්වූ ඉටිපන්දමක් අතෙහි ඇතිව සිටි මට කුඩාම කූඩුවක ඉටිපන්දම දැල්වීමට සිතුනේය. මම අයියාට නොදන්වා කූඩුවක ඉටිපන්දමක් දැල්වූයෙමි. ඔව් දැන් පඬිත වැඩක් කරනවා. දැන් අයියා කූඩුවල ඉටිපන්දම් පත්තු කරනකොට කතකයටත් හිතුණා අයියාට නොකිය ඉටිපන්දමක් පත්තු කරලා බලන්න ඕනේ කියලා. ලොකු අය කරන වැඩ කරන්න පොඩි අය හරි ආසයිනේ. ඉතින් ඒවට ඉඩ දෙන්නත් ඕනේ. පොඩි අය අත්දැකීම් ලබා ගන්න මේ බඳු ක්‍රියාවන් හරහා තමයි. හැම වෙලේම පොඩි අය එලවන්න හොඳ නැහැ. කතකයා කෙටි කතා කරුවා මේ කතකයාගේ චරිතය තුලින් ඒ කාරණත් සමාජයට කියා දෙන්න මහන්සි ගන්නවා. මා තවත් කූඩුවක ඉටිපන්දම් දැල්වීමට තැත් කරන විට එහි කඩදාසි පටියකට ගිනි ඇවිලින. එක කූඩුවක පත්තු කරා. එතනින් නතර වුණේ නැහැ. තවත් කූඩුවක ඉටිපන්දම් පත්තු කරන්න ගියා. එතකොට තමයි වැඩේ වැරදුනේ. මොකද උනේ? ඉටිපන්දමෙන් කූඩුවට ගිනි ඇවුලුණා. කටින් පිබේ නිවීමට මා කළ උත්සාහය සාර්ථක නොවිය. කඩදාසි පටියෙන් කූඩුවට ගිනි ඇවිලුනේය. මම බියපත් වී කෑ ගසන්නට වීමි. මට මදක් ඈතින් සිටි කිරා කූඩුව නිවීමට දිව ආ නමුත් එය වහා කළ නොහැකි විය. ඒ කූඩුවෙන් තවත් කූඩුවකට ගිනි ඇවිලුනේය. දරුවනේ කෙටි කතාවක සිද්ධි විකාශනයේ හැරවුම් ලක්ෂයක් තියෙනවා යම් තැනක. මෙන්න වෙසක් පහන කෙටි කතාවේ සිද්ධි විකාශනයේ හැරවුම් ලක්ෂය. දැන් කතාව වෙන අතකට ගමන් කරන්නට ඕනේ. මේ උච්ච අවස්ථාව කතාවේ. හොඳයි. දැන් මොකද වුනේ? දැන් තමන්ගේ අත්තරදීමෙන් කූඩුවේ කඩදාසි වලට ගිනි ඇවුලුණා. දැන් මේ සව්කොළ වලට ගිනි ඇවුලුනහම වේගයෙන් ඒ ගින්දර පැතිරිලා යනවා. තනියම උත්සාහ කළා කටින් පිඹලා මේක නිවන්න සාර්ථක වුණේ නැහැ. ඒක දැක්කා අර සේවකයා කිරා දුවගෙන ඇවිල්ලා එයත් මේක නිවන්නට උත්සාහ කළා. නමුත් මොකද වුනේ? ඒ කූඩුවෙන් තවත් කූඩුවකට ගින්න පැතුරුණා. දැන් පොඩි දෙන්නා මේ කතකයයි නංගී දෙන්නා හොඳටම බියපත් වෙනවා. කතකයා අතින් සිද්ධ වෙච්ච වරදින්නේ මේ විනාශය ඇති උනේ. ඒ නිසා ඊටා හොඳට බියපත් වෙලා ඒගොල්ලෝ කටයුතු කරන හැටි ඊළඟට පැහැදිලි කරනවා. දැන් කතකයා උත්සාහ කරනවා කටෙන් පිඹලා ගින්න නිවන්න හරියන්නේ නැහැ. රසේවකයා කිරා දුවගෙන ඇවිල්ලා උත්සාහ කරනවා ඒ හරියන්නේත් නැහැ. අයියත් ඇවිල්ලා මේ කූඩුව නිවන්න උත්සාහ කරනකොට කූඩුවේ ගිනි ඇවුල්ුණු කෝටුවක් එයාගේ ඇඟට වැටලා එයාගේ ඇඳුම පිච්චෙනවා. ඒ වෙලාවේ තාත්තා දුවගෙන ඇවිල්ලා ඉක්මනින් ඇඳුම ගල්ලා දාලා මෙයා අනතුරෙන් ගලව ගන්නවා. මේ සිදුවීම අර කතකයා සහ කතකයාගේ නැගණිය තුල දැඩි තැති ගැනීමක් ඇති කළා. බලන්න මේ අවස්ථාව කෙටි කතා කරුවක් කොහොමද ඉදිරිපත් කරන්නේ කියලා. අයියාගේ අත පිලිස්සී තිබුණ හේයින්
ඔහු දොස්තර ගෙදරට ගෙන යා යුතුයයි තාත්තා කීවේය. අත පිලිස්සීම නිසා මිය යා හැකි මා තුල බියක්ද ශෝකයක්ද ඇතිවිය. පහනට ගිනි ඇවිලුනේ මා අතින් බව සිහිවීම මගේ ශෝකය තවත් වැඩි වීමට හේතු විය. අන්න වැදගත් තැනක්. දැන් කතකයාගේ ශෝකය දියුණු වෙන්න හේතුව තමයි මේ සිදුවීමේ බියකරු ස්වභාවය නෙමෙයි. ඒ සිදුවීමට මුල Taman නේද කියන හැඟීම. මේ වරද Taman නිසා නේද සිද්ධ වුනේ. අයියා අනතුරට ලක්ුණේ Tamanගේ ක්‍රියාව නිසා නේද කියන කාරණේ මත එයාගේ හිතට දැනුණු ශෝකය බර වැඩි වුණා. කිරා අපේ බක්කි කරත්තය මිදුලට ගෙනාවේය. තාත්තා අයියා කරත්තේ නංවා දොස්තර ගෙදරට ගෙන ගියේය. ඊළඟට කතකයා තුල අමුතු බියක් උපදිනවා අයියා මියයයි කියලා. බලන්න පහනට ගිනි ඇවුලුනේ මා අතින් බව අම්මා දත් නමුත් ඈ මට බැනීමට නොසිතුවාය. ඈ එසේ නොකලේ බියපත් වී සිටි මා තවත් බිය ගැන්වීම නුසුදුසුයයි සිතූ හේයි නැයි හඟිමි. ජී.බී. සේනානායක මනෝවිද්‍යාඥයෙක් වගේ කුඩා දරුවගේ මනසට එබිකම් කරනවා. දැන් මේ වරදට වැඩිහිටියෙක් ඒ වෙලාවේ බැන්නනම් කන මිරිකලා පුංචි දඬුවමක් දුන්නා නම් මෙච්චර බරක් හිතට දැනෙන්නේ නැහැ කතකයට. කවුරුවත් එයාට දඬුවම් කළේ නැහැ. අඩුම වශයෙන් බැන්නේවත් නැහැ. ඒ නිසා එයාගේ හිත ඇතුලේ තමන් කරපු මේ වරද නිසා විශාල පීඩනයක් හට ගන්නවා. එයාගේ හිත එයාට දොස් නගනවා. මේ මානසිකත්වයෙන් එයාට මිදෙන්නට බැරුව එයා මහා බයකින් අයියා මැරෙයි කියන හැඟීමෙන් හැම වෙලෙම බියටපත් වෙනවා. කරත්තය පමාවන්නේ අයියා දොස්තර ගෙදරදී මල හේනැයි මට සිතින. මේ අදහස ඇතිවත්ම වියලී තිබුණු මගේ ඇස්වලට යලිත් කඳුළු නැගින. දැන් ඒ තරම් බරපතල අනතුරකට අයියාව ලක්ුණේ නැහැ. සුළු පිලිස්සීම් තුවාල කීපයක් පමණයි ඇති උනේ. බෙහෙත් ටිකක් දාගත්තාම මේක සනීප වෙනවා. නමුත් කුඩා දරුවට ඒක තේරෙන්නේ නැහැ. එයා දැන් අර කූඩුව එයාගේ වරදින් පිලිස්සීම නිසා හැමෝම යාට බණී දඬුවම් කරයි කියන බයෙන් පීඩා විඳිනවා. මේ බය ප්‍රකාශ වන විදිහ අයියා මැරෙයි නිතර මේක එයා කල්පනා කරනවා. කල්පනා කරලා තව තවත් එයා මානසික වශයෙන් අසහනයටපත් වෙනවා. කළ වරදට දෙන දඬුවම් සිතක සැටි එහෙම තමයි. වරදක් කරපුවාම ඒ වරදට හිමි විය යුතු දඬුවම නොලැබුණත් ඒකෙන් ගැලවෙන්න බෑ. අපේ හිත හරි ඒකට අපට දඬුවම් ලබා දෙනවා. මේ කුඩා දරුවගේ හිත ඔහුට වද වේදනාගෙන දෙනවා. ඔහු වතින් සිදුවෙච්ච වරද සම්බන්ධයෙන්. අයියා මියයන්ට ඇත යන බිය කරත්තය ලංවත්ම මා තුල දියුණු විය. අයියාගේ මලකඳ කරත්තේහි ගෙනේනු ලැබෙතීද මට සිතිනි. හරි බරපතල අවස්ථාවක්. අයියාගේ මලකඳ කරත්තෙන් ආපහු ගෙදර ගෙනෙයි. එහෙම වුණොත් මොකද වෙන්නේ? අනේ මම මොන අපරාධයක්ද කළේ? මං කූඩුවේ පහන් දල්වන්න නොගියා නම් හොඳයිනේ. ඇයි මං පහන් දල්වන්න ගියේ? මගේ අතින් මේ වැරද්ද සිද්ධ වුණේ වගේ තමන් වෙතට ඒ වරද පටවාගෙන ඒකෙන් ගැලවෙන්නට බැරුව බොහෝ සෙයින් මානසිකව පීඩනයකටපත් වෙනවා. අයියා මිය යා හැක යන බිය මට සිතින් පහ කොට ගත නොහැකි විය. නැවත නැවත ඒ සිතිවිල්ල මෙයාගේ සිත තුළ උපදිනවා. මහමෙරක් තරම් සිතේ වූ බර හැල් වූ හැටි කොහොමද කියලා බලමු. මල්ලි හිස පිරිමදිමින් ඔහු මා ඇමතුවේ. දැන් අයියා බෙහෙත් දාගෙන ආපහු ගෙදර අරගෙන එනවනේ. ගෙදර අරගෙන ආවට පස්සේ අම්මා අයියා ළඟට වෙලා එයා මේ ඔළුව අත ගාමින් ළඟ ඉන්නකොට පොඩි එකත් ඒ යවට ගිහිල්ලා දැවටෙනවා. දැන්වත් මේගොල්ලෝ මොනෝ හරි කියයිනේ. දැන් එයාගේ හිතට හරි බයයි. කොයි වෙලාවෙ හරි මේගොල්ලෝ Tamanට බනි දඩුවම් කරයි කියන හැඟීම තමයි මේ හිතේ තියෙන්නේ. වරදක් කරලා ඒකට වැඩිහිටියෝ දඩුවම් කරයි කියන බයට දරුවෝ විවිධ සංරක්ෂණ ප්‍රයෝග පාවිච්චි කරනවා. මොනවා හරි මේසෙන් ගන්න ගිහිල්ලා වීදුරුවක් වගේ දෙයක් බිම වැටලා බිඳුණා කියමුකෝ. අඬාගෙන යනවා අම්මා හරි තාත්තා හරි ළඟට ගිහිල්ලා උකුලට වැටෙනවා. ඇයි? ගහයි කියන බයට. ඒවා දරුවෝ යොදා ගන්න සංරක්ෂණ ප්‍රයෝග. මේ කතකයත් එහෙම ප්‍රයෝගයක් තමයි මේ පාවිච්චි කරන්නේ. දැන් ඔහු ළඟට ගන්න අයියා ඔළුව අත ගාලා දැන් මල්ලි බොහොම දුකෙන් ඉන්න බව, බියෙන් ඉන්න බව අයියා දකිනවා. ඒ නිසා ළඟට අරගෙන ඔළුව අත ගාලා මල්ලිගේ හිත සනසනවා. මල්ලි
හිස පිරිමදිමින් ඔහු මා ඇමතුවේය. මල්ලි කූඩුව පිලිසුනාට අඬන්ට එපා. අපි එන අවුරුද්දේ ඔයිටත් ලොකු කූඩුවක් හදමු. දැන් එයා බලාපොරොත්තු වෙච්ච විදිහේ ප්‍රතිඵලයක් නෙමෙයිනේ අන්තිමට ලැබුණේ. කවුරුවත් එයාට බැන්නේ නැහැ. හැමෝම එයාට අනුකම්පා කළා. එයාගේ හිතේ තිබිච්ච දුක, බිය පහ කරලා හැරියා. දැන් එයාට දැනෙන අස්වැසිල්ල කොයිතරම්ද? ඔහු මිය යා හැකි මා තුල වූ බියද, ශෝකයේද අයියා තමාතෙහි වේදනාවක් ගැන හෝ තමා මිය යන බවක් හෝ නොකියා වෙසක් පහන ගැන කතා කිරීම නිසාද පහවිය. ඒ නිසා නෙමෙයි. ඇත්තටම දැන් ඔහු බියපත් වෙලා හිටියේ මේ වරදට දඬුවමක් ලැබෙයි කියලානේ. දඬුවමක් ලැබුණේ නැහැ. කවුරුවත් ඒක ගණන් ගන්න නැති දෙයක් බවට පත් වුණා. අයියා එකට සමාව දුන්නා. දැන් එයාගේ හිත හැල්ලු වුණා. ඒකයි මේ ප්‍රකාශ කරන්නේ. දැන් අපි ඔය කතාවේ සිද්ධි අවස්ථා පෙළ ඉදිරිපත් කරගෙන ආවේ ඒ තැන් වලින් අපි විවිධ කරුණු ඉස්මතු කොට දැක්කුවා. කුඩා දරුවන්ගේ ලෝකයේ පිළිබඳව මේ කෙටි කතාව තුළ කොහොමද නිරූපණය කරන්න කියන කාරණා. ඊළඟට අපි බලන්න ඕනේ මේ කෙටි කතාවේ චරිත නිරූපණය කොයි ආකාරයටද සිද්ධ වෙන්නේ කියන කාරණය. ළමා කතකයාගේ මෙන්ම ඔහුගේ නැගණියගේ හැඟීම් හා හැසිරීම් නිර්ව්‍යාජාකාරයෙන් නිරූපණය කර ඇති ආකාරයක් අපට මේ කෙටි කතාවෙන් දකින්නට පුළුවන්. එහිදී දරුවන් තුල පවත්නා මේ පහත අප දක්වන ලක්ෂණ නිරූපණයට කෙටි කතා කරුවා වැඩි අවධානයක් යොමු කරලා තියෙන බවත් සඳහන් කළ හැකියි. මොනවද ඒ කාරණා? අලුත් දේ කෙරෙහි දරුවන් තුල පවතින කුතූහලය හා උනන්දුව. අලුත් දේවල් වලට දරුවෝ හරි ආසයි. ඒවා ගැන උන්ට වටහා ගැනීමට අවබෝධ කර ගැනීමට මහා කුතුහලයක් නිසා ප්‍රශ්න අහනවා. ඒක මොකද්ද? ඒක මොකද්ද? ඒකෙන් මොකද්ද කරන්නේ? ආදී විදිහට පොඩි අය කෙලවරක් නැති ප්‍රශ්න අහනවනේ. ඒ ප්‍රශ්න අහන්නේ අර කුතුහලය නිසා. ඒගොල්ලෝ නොදන්නා දේවල් ගැන අවබෝධයක් ඇති කර ගැනීමට වැඩිහිටියන්ගෙන් හැම වෙලෙම ප්‍රශ්න කරනවා. අධ්‍යාපනඥයන් නම් කියන්නේ එහෙම ප්‍රශ්න කරනකොට දරුවෝ නිහඬ නොකළ යුතුයි. ඔවුන් අහන ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න ඕන වැඩිහිටියෝ හැටියට. මොකද දරුවෝ ඒ හරහා තමයි ලෝකයේ පිළිබඳව, අවට පරිසරයේ පිළිබඳව දැනුම, අත්දැකීම දියුණු කරගන්නේ. වැඩිහිටියන් කරන දේවල් වලට සහාය වන්නට ඇති ආසාව. වැඩිහිටියෙක් යමක් කරනකොට පොඩි අයත් පැත්තකින් වාඩිලා බලාගෙන ඉන්නෝනේ. ටික ටික එතෙන්ට කිට්ටු වෙලා මොනවා හරි එකක් අල්ලනවානේ, අදිනවා. අර වැඩිහිටියෝ කරන වැඩවලට හවුල් වෙන්න මේගොල්ලෝගේ හිතේ තියෙන ආසාව තමයි ඒකෙන් පෙන්වන්නේ. අයියා වෙසක් කූඩුව හදනකොට ළඟට ගිහිල්ලා බලාගෙන හිටියා. අර වෙසක් කූඩුවේ පතුරු ටික එකතු කරගත්තා. බීක්කු හදන්න උදව් කරා. ඔය වගේ වැඩවලට උදව් කළා. පහම් පත්තු කරනකොට ගිහිල්ලා යත් පහම් පත්තු කරා. ඒකින්නේ වැඩේ වැරදුනෙත් අන්තිමට ඔය ආදි විදිහට. ඒ වගේම දුක, සතුට, තරහ, අමනාපය, ඊර්ෂ්‍යාව වැනි හැඟීම් සංගවා නොගැනීම මෙන්ම ඒවා මොහොතකින් අමතක කරලා දාන ආකාරයත් මේ ළමා චරිත තුලින් කෙටි කතා කරුවා අප හමුවට ගේනවා. සිදු වූ වරදකට වැඩිහිටියන්ගෙන් දඬුවම් ලැබෙති. බියෙන් සංරක්ෂණ ප්‍රයෝග අනුගමනය කිරීම. අයියා මැරෙයි, අයියා මැරෙයි, අයියා මැරෙයි කියලා බය වෙලා හැම වෙලෙම හිතුවා. ඒ සිතිවිල්ලෙන් ඔහුට ගැලවෙන්නට පුළුවන් උනේ අයියා ළඟට කතා කරලා ඔළුව අත ගාලා මල්ලි අඬන්න එපා. අපි ඊළඟ අවුරුද්දේ ඔයිටත් වඩා ලොකු කූඩුවක් හදමුයි කියලා කිව්වට පස්සේ. ආදරය හා රැකවරණය නිරතුරුව අපේක්ෂා කිරීම. අයියා ළඟට කතා කරලා ඔළුව අත ගෑවට පස්සේ යාට විශාල සැනසෙල්ලක් දැනුණානේ. අම්මා තාත්තත් එහෙම ආදරෙන් ඒගොල්ලෝ ආරක්ෂා කරන එක ගැන ඒගොල්ලෝ කැමති. මේක දරුවන්ගේ, ළමයින්ගේ මානසික තත්වය. මේ ආදී ලක්ෂණ ළමා චරිත ඔස්සේ මේ කෙටි කතාවේ ඉදිරිපත් කරනවා. ඔව් අපි බලමු ඊළඟට මේ කෙටි කතාවේ භාෂාව කොහොමද යොදාගෙන තියෙන්නේ කියලා. මම මුල්ලුත් සඳහන් කළා ජී.බී. සේනානායකගේ කෙටි කතාවල භාෂාව විශේෂයෙන් අවධානයට ලක් කරන්න ඕනේ. ඊටාම රසවත් මට්ටසිලිටි වචන මාලාවක් යොදාගත්ත කෙටි වාක්‍ය ශෛලියක් අනුගමනය කරමින් ගොඩනගපු භාෂාවක් තමයි ජී.බීගේ කෙටි කතා හැම එකම වගේ දකින්නට තියෙන්නේ. මේ කෙටි කතාවෙත් ඒ ලක්ෂණය අපූර්වට අපට හඳුනා ගන්නට පුළුවන්. බලමු අපි භාෂාවේ ලක්ෂණ මොනවද කියලා. මටසිලිටි වදන් වලින්ද සරල කෙටි වාක්‍ය වලින්ද සමන්විත සංක්ෂිප්ත රසවත් භාෂාවක් මේ කෙටි කතාව සඳහා රචකයා යොදාගෙන තිබෙනවා. ඒ භාෂාවේ අපට හමුවන විශේෂ ලක්ෂණ කීපයක් මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ දරුවෝ
මේ තැන් කීපයක් මතක තබා ගත යුතු වෙනවා. විචාරයක් ලියනකොට උද්ෘත හැටියට ඒවා ඉදිරිපත් කරන්නටත් අවශ්‍ය වන නිසා. කතාව නොනවත්වා කියවාගෙන යාමට රසිකයා උනන්දු කරවන කුතූහලයෙන් පිරුණු කෙටි වාක්‍ය රටාවක් මුල සිට අග තෙක්ම යොදාගෙන තියෙනවා. දැන් බලන්න මේ උද්ෘතය. රාත්‍රී අන්ධකාරය පැතිරෙන්නට විය. කොච්චර කෙටි වාක්‍යයක්ද? වචන දෙක තුනේ වාක්‍ය තියෙන්නේ ඔක්කොම. මල් තෙල්ගෙන පන්සලට යන්න උන්ගෙන් මාර්ගය ගැවසුනේය. අයියා කිරාද කැඳවාගෙන පහනෙහි ඉටිපන්දම් දැල්වීමට සැරසුනේය. නංගීත් මමත් ආලින්දයේහි තිබුණු ඉටිපන්දම් මාර්ගයට ගෙන ආවෙමු. කිරා පහන පහතට බෑවේය. පළමු කොට කූඩුවල ඉටිපන්දම් සවි කරන ලද්දේය. ඊටාම සරල කෙටි වාක්‍ය යොදාගෙන තමයි කතාව ඉස්සරහට කියාගෙන යන්නේ. ළමා කතකයාගේ මනෝභාව නිරූපණයට උචිත වදන් මාලාව හා වාක්‍ය රටාව. ඔව්. දැන් මේ කෙටි කතාවේ මූලික අවධානය යොමු කරන්නේ ළමා මනස නිරූපණය කරන්නට. දරුවන්ගේ සිතැඟි, සිතිවිලි නිරූපණය කරන්නට තමයි මේ කෙටි කතා කරුවා වැඩි අවධානයක් යොදවන්නේ. ඒ නිසා ඒ දරුවන්ගේ මනසේ නැගෙන හැඟීම්, මනසේ ස්වභාවය විශ්ලේෂණයට සුදුසු භාෂාවක් භාවිත කරලා තියෙනවා. අයියාගේ බැනියමට ගිනි ඇවිලුණු විට නංගීත් මාත් ආරම්භ කළ හැඬුම අපි නොනවත්වීමු. ඒ සිදුවීමෙන් පොඩි අය තැතිගත්තා. එතෙන් ඉඳලා වුන් අඬන්නට පටන් ගත්තා. අයියාගේ අත පිලිස්සී තිබුණ හේයින් ඔහු දොස්තර ගෙදරට ගෙන යා යුතුයයි තාත්තා කීවේය. අත පිලිස්සීම නිසා අයියා මිය යා හැකි මා තුල බියක්ද ශෝකයක්ද ඇතිවි. අන්න බලන්න ළමා මනස නිරූපණය කිරීමට, ළමුන්ගේ හැඟීම්, මනෝභාවයන් නිරූපණය කිරීමට උචිත ලෙස බස හසුරවන හැටි. පහනට ගිනි ඇවුලුනේ මා අතින් බව සිහිවීම මගේ ශෝකය තවත් වැඩිවීමට හේතු විය. ආදී විදිහට ඔය කාරණා ටික කියාගෙන යනවා. ඊළඟට බලමු අපි කෙටි සංවාද භාෂාව. මේ කෙටි කතාවේ බොහෝ දුරට ආඛ්‍යාන භාෂාවට තමයි ඉඩ ලබා දීලා තියෙන්නේ. නමුත් ඉතා සුළු තැන් කීපයක සංවාදාත්මක භාෂාවත් භාවිත කරනවා. මේක අවස්ථාවක්. අපේ කූඩුව තරම් ලස්සන කූඩුවක් වෙන කොහෙවත් නෑ නේද අයි? ඔව් නංගි, අපේ කූඩුව තරම් ලස්සන කූඩුවක් නැහැ. දැන් අර පුංචි දරුවන් අතර සිද්ධ වෙන සංවාදයක ස්වરૂපය ඉතා හොඳට අපේ මනසේ මැවෙනවා. ඒ පොඩි දරුවන්ගේ සිතිවිලි ස්මතු වෙන විදිහේ වචන මාලාවක් පාවිච්චි කරන නිසා. සංකල්ප රූපාත්මක භාෂාව භාවිත කරන තැනුත් අපට හඳුනා ගන්නට පුළුවන්. උපමාදී අලංකාර යොදලා රසවත්ව යම් යම් අවස්ථා ඉදිරිපත් කරනවා. මේ එහෙම තැනක්. ඔහු කූඩුව දෙස බැලුවේ බොහෝ කලක් වෙහෙසගෙන නෙලා නිම කළ ප්‍රතිමාවක් දෙස බලන ප්‍රතිමා ශිල්පියෙකු මෙනැයි මට සිතේ. මම මුල්නුත් සඳහන් කළා. මෙතනදී ළමා කතකයාට වඩා රචකයා ඉස්සරහට එන ස්වරූපයක් අප දකිනවා. නමුත් ඒ යෙදුම අපූරුයි. ප්‍රතිමාවක් දෙස නෙලා නිම කළ ප්‍රතිමාවක් දෙස බලන ශිල්පියෙකු වගේ. අයියා කරපු ක්‍රියාව බොහොම මහන්සියෙන් සීරුවට වෙසක් පහන හදන ක්‍රියාව කරලා ඉවර කරලා ඒ දෙස බලලා කිසියම් ආඩම්බරයක් ඒ වගේම ආස්වාදයක් ලබනවා. ප්‍රතිමාවක් බොහොම පරිස්සමට නෙරලා ඉවර කරපු ප්‍රතිමා ශිල්පියෙක් ඒ දෙස බලා ඇති කරගන්නා හැඟීම වගේ. දිලිසෙන සරුව පිත්තල කැබලි වලින්ද සුලං වැද සරසර යන හඬ නගමින් ඔවුනොවුන් වැළඳ ගන්නා සුදු කඩදාසි පටි වලින්ද යුත් විශාල පහන පැටවුන් විසින් වට කරන ලද විශාල සුදු පක්ෂි දේනුවක වැන්නේයි මට සිතිනි. ඒ තැන්වලත් කතකයා අභිබවලා රචකයා මතුවෙන බව නම් පෙනී යනවා. මොකද මේ තරම් උපමා රූපක සහිත යෙදුම් රචකයාගේ හිතේ මිසක ළමා කතකයාගේ හිතේ නම් නැගුණාය කියලා අපට හිතන්නට අමාරුයි. නමුත් ඒ යෙදුම ඊටාම අපූරුයි. අර කූඩු පහන් මේ පැටව් සහිත පහන අහසේ එල්ලෙනවා දකිනකොට දැනිච්ච මැවිච්ච සිතුවම තමයි මේ ඉදිරිපත් කරන්නේ. විශාල පහන පැටවුන් විසින් වට කරන ලද විශාල සුදු පක්ෂි දේනුවක වැන්නයි මට සිතිනි. ඊළඟට බලන්න සරසර යන හඬ නගමින්. අර
සව් කොළ එකට සුළඟේ ගැටෙනකොට නැගෙනේ සරසර හඬ ඒ ශබ්දානුප්‍රාසය තුලින් ඉස්මතු කරලා දක්වනවා. සංකේතාර්ථ ඉස්මතු කරන තැන් කීපයකුත් මේ කෙටි කතාවේ අපට හඳුනා ගන්නට පුළුවන්. ඊතා කුඩා ගෙඩිමුත් ප්‍රයෝජනයට ගත හැකි ගෙඩි හට නොගන්නා උස්ව වැඩුණු දෙහි ගසක් මඩුව අසල ඇත. දැන් රණ්ඩු වෙලා ටික වෙලාවක් අඬා ඉඳලා ඊට පස්සේ ආයෙ දෙන්න යාළු වෙලා ආයෙ වෙසක් කූඩුව හදන තැනට යනවනේ. කෙලින්ම යන්නත් බයයි අයියා බැනලා එලව ගනී කියලා. දැන් ඒ වෙලාවර ඇතිවෙච්ච අප්‍රසන්න හැඟීම, අමිහිරි හැඟීම ප්‍රකාශ කරන්න කටුපිරුණු දෙහි ගහ ගැන කියනවා. උස්ව වැඩුණු දෙහි ගහක් මඩුව අසල ඇත කියලා කියන සංකේතයක් ඒක. අර ඒ මොහොතේ දරුවන්ගේ සිත්වල ඇතිවෙච්ච හැඟීම නිරූපණය කරන සංකේතයක්. මිදුලේ දෙල් ගසෙහි බඳින් ලද ගොනා තම කරෙහි බැඳි ගෙජ්ජි සොලවා හිස සලනු මට ඇසින. ළඟට කතා කරලා මල්ලි අඬන්න එපා. අපි ඊළඟ අවුරුද්දේ ඔයිටත් වඩා ලොකු කූඩුවක් හදමුයි කියලා කිව්වට පස්සේ කතකයාගේ හිතින් අර තිබුණු බර හැල්ලු වෙලා ඇතිවෙච්ච සැනසෙල්ල ප්‍රකාශ කිරීම සඳහා යොදාගත්ත සංකේතයක් නේ. දැවී යාමෙන් පසු ඉතිරි වූ කූඩුවේ කළු වූ උණ කැබලි කිසි විශාල සතෙකුගේ ඇටසැකිල්ලක් මෙන් මහා මාර්ගෙහි පසෙක තිබෙන සැටි මගේ සිතට නැගින. හරි දුක්බර සිතිවිල්ලක් ඇති වෙන්න ඇති. කොයිතරම් මහන්සි වෙලා කොයිතරම් බලාපොරොත්තු රඳවගෙනද මේ කූඩුව හැදුවේ. පහන් දැල්වලා හැමෝටම බලන්නට අවස්ථාව සලසලා ආඩම්බරයක් හිතට ඇති කරගන්න බලාගෙන හිටියට පහන දැල්වනකොට කූඩුව පිලිස්සලා ගියා. ඒ දැවුණු කූඩුව මඟ අසල වැටලා තියෙන ආකාරය දැක්කහම ඇතිවෙච්ච හැඟීම මේ තුල රචකයාගේ මේ කෙටි කතාව තුලින් ඉස්මතු කරන ජීවන දෘෂ්ටියත් ගැබ්ව පවතිනවායි කියලා අපට හිතන්නට පුළුවන්. ඔව්. කෙටි කතාවේ සමස්තය තුලින් රචකයා ඉස්මතු කරන ඔහුගේ ජීවිතාකල්පය කුමක්ද කියන එක සලකා බලනකොට මෙන්න මේ කාරණේ තමයි අපට ඒත්තු යන්නේ. ආසාවෙන් ගොඩනගන සෑම දෙයක්ම එක මොහොතකින් විනාශව යා හැකි බවත් සියල්ලෙහි පවත්නා අනිත්‍යය දුකට හේතු වන බවත් ඉස්මතු කිරීම. ළමයින් හා සම්බන්ධ අත්දැකීමක් කෙටි කතාවට විෂය කරගත්තට ඒ අත්දැකීම තුලින් ඊටාම ගැඹුරු ජීවන ධර්මතාවක් කෙටි කතා කරුව අවසානයේට ඉස්මතු කරනවා. ඒ තමයි අපි බොහොම ආසාවෙන් උවමනාවෙන් ගොඩනගන හැම දෙයක්ම එක මොහොතකින් නැසී වෙනසී යා හැකි කියන එක. ඒ නිසා අනිත්‍යතාව හේතු කොටගෙන හැම වෙලේම ජීවිතයට දුක එකතු වෙනවා කියන කාරණය බොහොම ගැඹුරින් ඉස්මතු කරමින් තමයි මේ කතාව නිමා කරන්නේ. ඒ පණිවිඩය තමයි කෙටි කතා කරුවා. ඒ ජීවිත ආකල්පයේ ජීවන දෘෂ්ටිය තමයි කෙටි කතා කරුවා මේ නිර්මාණය තුලින් ඉදිරිපත් කරන්නට උත්සාහ කළේ. එහෙමනම් වෙසක් පහන කෙටි කතාව බොහොම කෙටි කතාවක්. මේ කෙටි කතාව පිළිබඳව එහි අන්තර්ගතය, භාෂාව, චරිත සහ අනෙකුත් විශේෂතා පිළිබඳව අපේ දරුවන්ට යම් අවබෝධයක් දැන් ඇති වෙන්නට ඇති කියලා අප විශ්වාස කරනවා. සුපුරුදු පරිදි මේ කෙටි කතාව අවසානයේදීත් ඔබට මේ කෙටි කතාව ආශ්‍රයෙන් පිළිතුරු ලිවීම සඳහා ප්‍රශ්නයක් ලබා දීමටයි මන් සූදානම් වන්නේ. අද අපේ ඇගයීම විමසා බලමු. අව්‍යාජ ළමා ලෝකය යථාර්ථවාදීව නිරූපණය කරන ගමන් ගැඹුරු ජීවන දහමක් පසක් කරවන කෙටි කතාවක් ලෙස වෙසක් පහන සැලකිය හැකිය. සාකච්ඡා කරන්න. එතකොට කෙටි කතාවේ අත්දැකීම, එය ඉදිරිපත් කරන ආකාරය, ඒ අත්දැකීම තුලින් රචකයා ඉස්මතු කොට දක්වන ඔහුගේ ජීවිතාකල්පය කියන මේ කාරණා සියල්ලම විස්තර කරමින් තමයි මේ ප්‍රශ්නයට පිළිතුරු ලිවිය යුත්තේ. හරි කල්පනාවෙන් ප්‍රශ්නය තේරුම් අරගෙන ඊට අදාළ උදාහරණ ඉදිරිපත් කරමින් සාර්ථක පිළිතුරක් ගොඩනගන්නට ඕනේ. අවසාන වශයෙන් මම අපේ දරුවන්ට විශේෂ කාරණයක් සඳහන් කරනවා. ඔබට මේ සාහිත්‍ය පත්තරේ ලැබෙන විචාර ප්‍රශ්න නිසි ආකාරයට අවබෝධ කර නොගත්තොත් අපේක්ෂා කරන පිළිතුර ලියා ගන්න බැරි වෙනවා. ඒ නිසා ප්‍රශ්න හොඳට තේරුම්ගෙන නිවැරදිව කරුණු යොදා ගනිමින් ඒ ප්‍රශ්නයට අදාළව කරුණු ඉදිරිපත් කරමින් සාර්ථක පිළිතුරු ගොඩනගන්නට ඔබ පුරුදු පුහුණු වෙන්නට ඕනේ. ඒ සඳහා තමයි මෙවැනි අභ්‍යාසවල යෙදිය යුත්තේ. මේ වගේ විචාර ප්‍රශ්න වලට පිළිතුරු ලියලා
ඔබේ ඒ හැකියාව දියුණු කරගත්තාම ඔබට විභාගයේදී ඉමහත් පහසුවක් සැලසේ කියන එක මේ මොහොතේ සඳහන් කරන්නට කැමැතියි. එහෙමනම් අද පාඩමෙන් සමු ගැනීමටයි සූදානම් වන්නේ. සුපුරුදු පරිදි ඔබට මේ පාඩම් ආශ්‍රයෙන් ඔබේ විභාග අරමුණ ජයග්‍රහණය කර ගැනීම සඳහා බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන්. උනන්දුවෙන් උවමනාවෙන් ඒ දේවල් උකහාගෙන තමන්ගේ දැනුමට එකතු කරගෙන ඉතා සාර්ථක ගමනක යෙදෙන්න එහි ප්‍රතිඵලය ඉහළ විභාග ජයග්‍රහණයක් බවට පත් කරගන්නයි කියන එක මතක් කරමින් ඒ සඳහා ඔබට ශක්තිය ලැබේවා කියන එක ප්‍රාර්ථනා කරමින් අද ඔබෙන් සමුගන්නවා. ආයිබෝවන්.